හරි. අද පාඩම ඇනායන විශ්ලේෂණය මාතෘකාව ලියා ගන්න. ඇනායන විශ්ලේෂණය. ඇනායන විශ්ලේෂණ. අපි කොහොමද ඇනායන හඳුනගන්නේ? ජලීය ද්‍රාවණයක තියෙන ඇනායන හඳුනා ගැනීම තමයි කරන්නේ. right? ඒක යටතේ අපි ඉස්සල්ලාම කතා කරමු. ලියන්න හේලයිඩ සඳහා අනුමාන කිරීමේ පරීක්ෂා. හේලයිඩ සඳහා අනුමාන කිරීමේ පරීක්ෂා. හේලයිඩ සඳහා අනුමාන කිරීමේ පරීක්ෂා. පළවෙනි එක සිල්වා අයන පරීක්ෂාව. මේ අනුමාන කිරීමේ පරීක්ෂණ කියන්නේ හේතුව තමයි මේ පරීක්ෂණය කරලා නිශ්චිතවම හේලයිඩේ මොකද්ද කියලා කියන්න බෑ. ඒකට ඒ පරීක්ෂණය කරලා තව ටිකක් ඉදිරියට යන්න ඕනේ නිශ්චිතවම හේලයිඩේ හඳුනා ගන්න. ඒකයි මේ අනුමාන කිරීමේ පරීක්ෂා කියලා කියන්නේ. හරි. සිල්වායන පරීක්ෂාව. ඒ සිල්වායන පරීක්ෂාවේදී අපි කරන්නේ ඉස්සල්ලාම හඳුනා ගන්න තියෙන ද්‍රාවණයෙන් ස්වල්පයක් අරගෙන හඳුනා ගන්න තියෙනවනේ මොකක් හරි ද්‍රාවණය ඒකෙන් ස්වල්පයක් අරගෙන අපි ඒකට තනුක නයිට්‍රික් අම්ලය එකතු කරනවා. right? එකතු කරනවා තනුක නයිට්‍රික් අම්ලය. කියන හඳුනා ගැනීමට ඇති ද්‍රාවණයෙන් ස්වල්පයක් ගෙන පළමුව එයට කණුක නයිට්‍රික් අම්ලය ස්වල්පයක් දමා රත් කරනු ලබයි. ඒ හඳුනා ගන්න තියෙන ද්‍රාවණයේ ස්වල්පයක් අරගෙන ඒකට තනුක නයිට්‍රික් දාලා රත් කරනවා. හරියද? තනුක නයිට්‍රික් දාලා රත් කරනවා. ඇයි මේ තනුක නයිට්‍රික් දාලා රත් කරන්නේ? අපි ඒ කාරණාව ලියාගමු. ඇයි මේ තනුක නයිට්‍රික් දාලා රත් කරන්නේ කියන එක ලියාගමු. ලියන්න. එවිට ද්‍රාවණය තුල මෙන්න මේ ඇනායන ටික. ද්‍රාවණය තුල සල්ෆයිඩ, සල්ෆයිට, තයෝසල්ෆේට, කාබනේට. සල්ෆයිඩ, සල්ෆයිට, තයෝසල්ෆේට, කාබනේට. සල්ෆයිඩ හොඳයි සල්ෆයිඩ සල්ෆයිට තයෝසල්ෆේට කාබනේට වැනි අයන පැවතියහොත් අනුරූප වායුව සාදා
අනුරූප වායුව සාදා ඒවා ඉවත් වේ. හරිද? අනුරූප වායුව සාදා ඒවා ඉවත් වේ කියන්නේ මේවා ඉස්සරහට කරනවා. හරිද? සල්ෆයිඩ් තිබ්බොත් H2S හදලා ඉවත් වෙනවා. සල්ෆයිඩ් තිබ්බොත් SO2 හදලා ඉවත් වෙනවා. තයෝසල්ෆේට් තිබ්බොත් SO2 හදලා ඉවත් වෙනවා. කාබනේට තිබ්බොත් කාබන් ඩයොක්සයිඩ් හදලා ඉවත් වෙනවා. මේ විදිහට එක එක ඇනායනය අණුව ඒ අනුරූප වායුව හදලා ඒවා ඉවත් වීමක් සිදු වෙනවා. එතකොට ඒ වෑන් තියෙන බලපෑම නැති වෙනවා කියන්නේ. එම නිසා එම ඇනායන සිල්ව අයන සමග අවක්ෂේප සාදා සෑදීමෙන් එම ඇනායන සිල්ව අයන සමග අවක්ෂේප සෑදීමෙන් පරීක්ෂණයට විය හැකි බාධකය නැත්නම් බාධාව ඉවත් වේ. පරීක්ෂණයට ඇති බාධකය නැත්නම් බාධාව ඉවත් වේ. තර මේ ටික එහෙම අවක්ෂේප වෙන නිසා එතකොට පරීක්ෂණයට තියෙන බාධකය ඉවත් වෙනවා. ඒ අයන වලින් තියෙන බාධකය ඉවත් වෙනවා. මොකද එහෙම වුණොත් සිල්ව අයන සිල්ව සල්ෆයිඩ් සිල්ව තයෝසල්ෆේට් හරිද? සිල්ව කාබනේට් ඒ විදිහට අවක්ෂේප ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ බලපෑම නැති වෙනවා. මොකක්ද? මේ තනුක නයිට්‍රික් දාලා රත් කිරීම මගින්. තනුක නයිට්‍රික් දාලා රත් කිරීම මගින්. ඊට පස්සේ අපි කරන්නේ දැන් ඉන්පසු ද්‍රාවණයට සිල්ව නයිට්‍රේට් හෝ සිල්ව ඇසිටේට් ස්ක්‍රීන් එකේ තියෙනවා හරියට ලියා ගන්න. සිල්ව නයිට්‍රේට් හෝ සිල්ව ඇසිටේට් ස්වල්පයක් එකතු කරනු ලබයි. එවිට පහත ඇනායන පවතී නම් ඒවා පහත ආකාරයට අවක්ෂේප වේ. පහත ඇනායන පවතී නම් මේවා පහත ආකාරයට අවක්ෂේප වේ. කොහොමද අවක්ෂේප වෙන්නේ? මෙන්න මේ ද්‍රාවණය තුල ක්ලෝරයිඩ් අයන තිබුණොත් right ද්‍රාවණය තුල ක්ලෝරයිඩ් අයන තිබ්බොත් පුතේ මේ සිල්ව අයන දානකොට ඒක සිල්ව නයිට්‍රේට් වේවා සිල්ව ඇසිටේට් වේවා සිල්ව අයන දානකොට ක්ලෝරයිඩ් තිබ්බොත් ඉස්සල්ලාම සිල්ව ක්ලෝරයිඩ් කියලා සුදු පාටට අවක්ෂේප වෙනවා. හරිද? ක්ලෝරයිඩ් අයන තිබ්බොත් සිල්ව අයන සිල්ව ක්ලෝරයිඩ් විදියට අවක්ෂේප වෙනවා. හැබැයි මේ පරීක්ෂණය අපි කතා කරන එක මෙතන ඉවර කරන්නේ ඒ සිල්ව ක්ලෝරයිඩ් වලට මතක තියාගන්න තනුක ඇමෝනියා එකතු කරත් හරිද? තනුක ඇමෝනියා එකතු කරත් එහෙම නැත්නම් සාන්ද්‍ර ඇමෝනියා එකතු කරත් මේකට මේ සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේපයට තනුක ඇමෝනියා එකතු කරත් සාන්ද්‍ර ඇමෝනියා එකතු කරත් මොකද වෙන්නේ? අවක්ෂේපයේදී වෙනවා. ක්ලෝරයිඩ් අයන තිබ්බොත් සිල්ව ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. හැබැයි මේ සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේපය තනුක ඇමෝනියා වලත් දිය වෙනවා සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා. එතකොට අවක්ෂේපය දිය වෙලා යනවා. එහෙමයි වෙන්නේ. ද්‍රාවණයේ ක්ලෝරයිඩ් පවතී නම් අපි ලියමු. කරුණු වශයෙන් ලියමු. පළවෙනි කරුණ. ද්‍රාවණයේ ක්ලෝරයිඩ් පවතී නම් සුදු පැහැති සිල්ව ක්ලෝරයිඩ් AgCl අවක්ෂේපය ලැබේ. එම අවක්ෂේපය
තනුක ඇමෝනියා වල මෙන්ම සාන්ද්‍ර ඇමෝනියා වලද තනුක ඇමෝනියා වල මෙන්ම සාන්ද්‍ර ඇමෝනියා වලද දියවේ. මේ අවක්ෂේපය සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඒ සුදු පාට අවක්ෂේපය තනුක ඇමෝනියා වල මෙන්ම සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා මේ විදිහට. ලියා ගන්න එපා. ඔක අන්තිමට ලියා ගන්න දෙන්නම්. සමරි එකක් විදිහට ලියා ගන්න දෙන්නම්. තේරෙනව නේද? එතකොට ද්‍රාවණයේ ක්ලෝරයිඩ් දායන තිබ්බොත් සිල්ල ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. ඒක තනුක ඇමෝනියා වලත් දිය වෙනවා. සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා. එහෙමයි වෙන්නේ. හරි. ඊගාට ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන තිබ්බොත් මොකද වෙන්නේ? ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන තිබ්බොත් අපි ලියන්න. ඊගාව පොයින්ට් එක. ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන පැවතිය හොත් ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන තිබ්බොත් බ්‍රෝමයිඩ් අයන පැවතිය හොත් ලා කහ පැහැති සිල්ව බ්‍රෝමයිඩ් AgBr අවක්ෂේපයේ සෑදී සිල්ල බ්‍රෝමයිඩ් ලා කහ පැහැති අවක්ෂේපය ලැබේ. හරි නේද? එතකොට ඉස්සල්ලාම වෙනවා මේ සිල්ල බ්‍රෝමයිඩ් වල ලා කහ පාට අවක්ෂේපය වෙනවා බ්‍රෝමයිඩ් අයන තිබුණා. හැබැයි දැන් මෙතනදි වෙන විශේෂත්වය තමයි හරිද? ලා කහ පාට සිල්ල බ්‍රෝමයිඩ් මේ අවක්ෂේපය ලැබිලා ඒකට තනුක ඇමෝනියා එකතු කරාට මේ අවක්ෂ දැන් තනුක ඇමෝනියා එකතු කරාට මේ අවක්ෂේපය දිය වෙන්නේ නැහැ. හැබැයි සාන්ද්‍ර ඇමෝනියා එකතු කරොත් මේ අවක්ෂේපය දිය වෙනවා. මෙන්න මේකයි හැදෙන සංකීර්ණ. හරි නේද? සිල්ල බ්‍රෝමයිඩ් වලට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් මේක හැදෙන්නේ. දැන් වැඩි තියෙන බලන්නකො සිල්ල ක්ලෝරයිඩ් අවක්ෂේපය තනුක ඇමෝනියා වලට දිය වුණා සාන්ද්‍ර ඇමෝනියා තුලත් දිය වුණා මෙන්න මේ සංකීර්ණය හැදෙනවා. හැබැයි සිල්ල බ්‍රෝමයිඩ් එකට පුතේ තනුක ඇමෝනියා දැම්මට එහෙම එකක් වෙන්නේ නැහැ. හැබැයි සාන්ද්‍ර ඇමෝනියා වලදී අවක්ෂේපය දිය වෙනවා. එහෙමයි වෙන්නේ. ඒතර සිල්ල ක්ලෝරයිඩ් කියන්නේ තනුක ඇමෝනියා වලත් දිය වෙනවා සාන්ද්‍ර ඇමෝනියා වලත් දිය වෙනවා. සිල්ල බ්‍රෝමයිඩ් මතක තියාගන්න තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. හැබැයි සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. එහෙමයි වෙන්නේ. රයිට්? ඊළඟ මෙම ලා කහ පැහැති සිල්ල බ්‍රෝමයිඩ් අවක්ෂේපය මෙම සිල්ල බ්‍රෝමයිඩ් ලා කහ පැහැති අවක්ෂේපය නැත්නම් මේ ලා කහ පැහැති සිල්ල බ්‍රෝමයිඩ් අවක්ෂේපය තනුක ඇමෝනියා වල දිය නොවන නමුත් තනුක ඇමෝනියා වල දිය නොවන නමුත් සාන්ද්‍ර ඇමෝනියා වල දිය වීයි. තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. හැබැයි සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. මතක තියාගන්න. හරිද? තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. තනුක ඇමෝනියා වල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. රයිට්? අවසාන වශයෙන් අයඩයිඩ් අයන තිබ්බොත් අපි කොහොමද කියලා ඊගාව කරුණේදී කතා කරමු. ලියන්නේ ඊගාව කරුණ තුන්වෙනි කාරණා. ද්‍රාවණයේ අයඩයිඩ් අයන පැවතිය හොත්
ද්‍රාවණයේ අයඩයිඩ් අයන පැවතියහොත් තද කහ පැහැති සිල්වා අයඩයිඩ් අවක්ෂේපයේ සෑදී. තද කහ පැහැති සිල්වා අයඩයිඩ් අවක්ෂේපයේ සෑදී. මෙම සිල්වා අයඩයිඩ් අවක්ෂේපය සිල්වා අයඩයිඩ් අවක්ෂේපය තනුක ඇමෝනියාවල මෙන්ම සාන්ද්‍ර ඇමෝනියාවලද තනුක ඇමෝනියාවල මෙන්ම සාන්ද්‍ර ඇමෝනියාවලද දිය නොවේ. හරිද? අන්න වැදගත් එක. එතකොට මෙන්න මේ සිල්වා අයඩයිඩ් අවක්ෂේපය තනුක ඇමෝනියාවල දිය වෙන්නෙත් නැහැ, සාන්ද්‍ර ඇමෝනියාවල දිය වෙන්නෙත් නැහැ. ඒතර අන්න එතන මේ ඇමෝනියාවල තියෙන ද්‍රාව්‍යතාවයෙන් බලන්නකෝ අපිට හඳුර ගන්න පුළුවන් වුණානේ මේ ක්ලෝරයිඩ්ද බ්‍රෝමයිඩ්ද අයඩයිඩ්ද කියලා පැහැදිලිවම. හරිද? සිල්වා අයනත් එක්ක අවක්ෂේපයක් ඇවිල්ලා තනුක ඇමෝනියයි සාන්ද්‍ර ඇමෝනියයි දෙකම දිය වෙනවා නම් ඒ ඇවිල්ලා ක්ලෝරයිඩ්. හරිද? එහෙම නැත්නම් සිල්වා අයනත් එක්ක අවක්ෂේපයක් ඇවිල්ලා තනුක ඇමෝනියාත් වල දිය වෙන්නේ නැහැ. හැබැයි ඒක සාන්ද්‍ර ඇමෝනියාවල දිය වෙනවා නම් එයා කවුද? බ්‍රෝමයිඩ්. එහෙම නැත්නම් අන්තිමට සිල්වා අයනත් එක්ක අවක්ෂේපයක් ඇවිල්ලා තනුක ඇමෝනියාවල දිය වෙන්නේ නැහැ, සාන්ද්‍ර ඇමෝනියාවල දිය වෙන්නේ නැත්නම් ඒ අයනය කවුද? අයඩයිඩ්. හරි නේද? එතකොට අර සිල්වා අයනත් එක්ක අවක්ෂේපය හදලා ඒ එන අවක්ෂේපය ඇමෝනියාවලදී එන ද්‍රාව්‍යතාවත් එක්ක ඇමෝනියාවලදී දක්වන ද්‍රාව්‍යතාවත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා ක්ලෝරයිඩ්ද බ්‍රෝමයිඩ්ද අයඩයිඩ්ද කියලා. මෙන්න මේක අඳ ගන්න සම්පූර්ණයෙන්. ඔක අඳ ගන්න. ඉක්මනින් අඳ ගන්න ඕක.
හරිද පුතේ? ලියලා ඉවරද? තව ලියන අය ඉන්නවද? ක්ලෝරයිඩ් අයන තිබ්බොත් අවක්ෂේපයක් වෙනවා. ඒක සුදු පාට කියලාත් මතක තියාගන්න. ක්ලෝරයිඩ් අයන තිබ්බොත් අවක්ෂේපයක් වෙනවා. තනුක ඇමෝනියයි සාන්ද්‍ර ඇමෝනියයි දෙකේම දිය වෙනවා. බ්‍රෝමයිඩ් අයන තිබ්බත් අවක්ෂේපයක් වෙනවා ලා කහ පාට. හැබැයි තනුක ඇමෝනියාවල දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර ඇමෝනියාවල දියනවා. අයඩයිඩ් අයන තිබ්බොත් ඒ තද කහ පාටින් අවක්ෂේපයක් ලැබෙනවා. right? තද කහ පාටින් අවක්ෂේපයක් ලැබෙනවා. හැබැයි ඒක තනුක ඇමෝනියාවලයි සාන්ද්‍ර ඇමෝනියාවලයි කියන දෙකේම දිය වෙන්නේ නැහැ. ඔය අපි කතා කරේ සිල්ව අයන පරීක්ෂණය ගැන. right. අපි ලියමු ලෙඩ් අයන පරීක්ෂාව. අර අනුමාන කිරීමේ පරීක්ෂාවල දෙවෙනි එක ලෙඩ් අයන පරීක්ෂා. ලෙඩ් අයන පරීක්ෂා. එතනදි කරන්නේ අර විදිහටම ජලීය ද්‍රාවණය පුතේ අරගෙන අර විදිහටම ජලීය ද්‍රාවණය අරගෙන තනුක නයිට්‍රික් දාලා රත් කරනවා. ඒකට හේතුව අර කලින් හේතුවම තමයි. නේද? මෙහිදීද පළමුව අදාළ ජලීය ද්‍රාවණයගෙන තනුක නයිට්‍රික් ස්වල්පයක් දමා රත් කරනු ලබයි. තනුක නයිට්‍රික් ස්වල්පයක් දමා රත් කරනු ලබයි. ඉන්පසු වරහන් ඇතුළේ ලියා ගන්න මීට හේතුව සිල්වා අයන පරීක්ෂණයේදී හේතුවම වේ. මේට හේතුව සිල්වා අයන පරීක්ෂණයේදී හේතුවම වේ. අපි සිල්වා අයන පරීක්ෂණයේදී තනුක නයිට්‍රික් දාලා රත් කරන්නේ අර සල්ෆයිඩ් තයෝසල්ෆේට් ඒවයින් එන බලපෑම නැති කරගන්නනේ නේද? ඒතකොට මෙතනදිත් තනුක නයිට්‍රික් දාලා රත් කරන්නේ ඒකම තමයි හේතුව. හරි නේද? ඒකම තමයි හේතුව. හරි. ඊට පස්සේ ලියන්න. ඉන්පසු එම ද්‍රාවණයට lead nitrate හෝ lead acetate ස්ක්‍රීන් එකේ තියෙනවා හරියට ලියා ගන්න. lead nitrate හෝ lead acetate ස්වල්පයක් එකතු කරනු ලබයි. හරි. එතකොට අපි කරන්නේ තනුක නයිට්‍රික් දාලා රත් කරලා lead nitrate හෝ lead acetate ස්වල්පයක් එකතු කරනවා. එතකොට මෙන්න මේ විදිහට වෙනවා අවක්ෂේප ටික. right? අපි ලියන්නේ එවිට කියලා කොමාවක් දාලා වෙන වෙනම කරුණු වශයෙන් ලියමු. එවිට කියලා කොමාවක් දාලා පළවෙනි කරුණ. ද්‍රාවණයේ ක්ලෝරයිඩ් පවතී නම් lead chloride සුදු පැහැති අවක්ෂේපයේ ලැබී PbCl2 සුදු පැහැති අවක්ෂේපයේ ලැබී lead chloride සුදු පැහැති අවක්ෂේපයේ ලැබී
පත්කිරීමේදී එම අවක්ෂේපය දියවන අතර පත්කිරීමේදී එම අවක්ෂේපය දියවන අතර සිසිල් කිරීමේදී නැවත lead chloride සුදු පැහැති ස්පටික ලැබේ. හරි නේද? දැන් වෙන නිරීක්ෂණයක් තියෙනවා. ක්ලෝරයිඩ් අයන තිබ්බොත් වෙනවා lead chloride සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. lead chloride සුදු පාට අවක්ෂේපය ලැබෙනවා. රත් කරද්දි දිය වෙනවා, සිසිල් කරද්දි සුදු පාට ස්පටිකයක් හැදෙනවා. ක්‍රිස්ටල් එකක් හැදෙනවා. ස්පටික හැදෙනවා. අපි ලියමු ඊට පස්සේ බ්‍රෝමයිඩ් අයන තිබ්බොත් මොකද වෙන්නේ කියලා. ඊගාව කරුණ. ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් පැවතියොත් ब्रोमाइड आयन පැවතියොත් lead bromide ලා කහ පැහැති අවක්ෂේපය ලැබේ. lead bromide ලා කහ පැහැති අවක්ෂේපය ලැබේ. මෙම අවක්ෂේපයද මෙම අවක්ෂේපය රත් කිරීමේදී දියවන අතර සිසිල් කිරීමේදී නැවතත් lead bromide PbBr2 තද කහ පැහැති ස්පටික ලැබේ. ලා කහ පාට අවක්ෂේපය රත් කරද්දී දිය වෙලා සිසිල් කරද්දී තද කහ පැහැති ස්පටික ලැබේ. හරි නේද? ක්ලෝරයිඩ් තිබ්බොත් සුදු පාට lead chloride අවක්ෂේපය එනවා. රත් කරද්දී දිය වෙනවා, සිසිල් කරද්දී සුදු පාටම ස්පටික එනවා. බ්‍රෝමයිඩ් තිබ්බොත් lead bromide ලා කහ පාට අවක්ෂේපය ලැබෙනවා. රත් කරද්දී දිය වෙනවා, සිසිල් කරද්දී තද කහ පහට ස්පටිකේ බවට පත් වෙනවා. ඊගාව කරුණ ලියාගමු තුන්වෙනි එක. එතකොට අයඩයිඩ් සඳහා තුන්වෙනි එක. ද්‍රාවණයේ අයඩයිඩ් පැවතියොත්, ද්‍රාවණයේ අයඩයිඩ් තිබුණොත් lead iodide PbI2 තද කහ පැහැති අවක්ෂේපය සෑදෙන අතර තද කහ පැහැති අවක්ෂේපයේ සෑදෙන අතර එයද රත් කිරීමේදී දියවි සිසිල් කරන විට
රන්වන් කහ පැහැති අවක්ෂේපයක් ලෙස රන්වන් කහ පැහැයෙන් ස්පටික ලෙස අවක්ෂේප වේ. රන්වන් කහ පැහැයෙන් ස්පටික ලෙස අවක්ෂේප වේ. රන්වන් කහ පැහැයෙන් ස්පටික ලෙස අවක්ෂේප වේ. එතකොට මේ ලෙඩ් ක්ලෝරයිඩ් හරිද? මෙතන ඉන්න අවක්ෂේප ලෙඩ් ක්ලෝරයිඩ්, ලෙඩ් බ්‍රෝමයිඩ්, ලෙඩ් අයඩයිඩ් කියන තුන් දෙනාගේම විශේෂත්වය තමයි මේ අවක්ෂේප රත් කරද්දී දිය වෙනවා. සිසිල් කරද්දී නැවත අවක්ෂේප වෙනවා. හැබැයි ඒතකොට ස්පටික විදිහටයි අවක්ෂේප වෙන්නේ. හරිද? ක්‍රිස්ටල් විදිහට දිලිසෙන සුළු අවක්ෂේප ස්පටික කියනවා. හරි එහෙමයි වෙන්නේ. රයිට්? අපි ඔය ටික ලියාගමු. ඔය ටික ලියාගන්න පුතේ. හරිද ළමයි? ක්ලෝරයිඩ් අයන තිබ්බොත් සුදු පාට අවක්ෂේප වෙනවා. රත් කරද්දී දිය වෙලා ආපහු ස්පටික වෙනවා සුදු පාට. බ්‍රෝමයිඩ් තිබ්බොත් ලෙඩ් බ්‍රෝමයිඩ් ලා කහ පාට අවක්ෂේප වෙනවා. රත් කරද්දී දිය වෙලා ආපහු සිසිල් කරනකොට තද කහ පාට ස්පටික එනවා. අයඩයිඩ් අයන තිබ්බොත් තද කහ පාට අවක්ෂේපයක් එනවා. රත් කරද්දී දිය වෙලා සිසිල් කරද්දී රන්වන් කහ පාට ස්පටික බවට පත් වෙනවා. එහෙමයි වෙන්නේ. ඔය අපි කතා කරේ හැලජන සඳහා පරීක්ෂණය. ඇයි මේ රත් කරද්දි මේ ලෙඩ් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් අවක්ෂේප දිය වෙන්නේ? අපි ඒකත් ලියාගමු කියන්නේ. මෙම ලෙඩ් ක්ලෝරයිඩ් PbCl2, PbBr2 සහ PbI2 අවක්ෂේපවල KSP ඒ කියන්නේ ද්‍රාවිතා ගුණිතය KSP උෂ්ණත්වය වැඩි වන විට වැඩි වේ. උෂ්ණත්වය වැඩි වන විට වැඩි වේ. මේ නිසා උෂ්ණත්වය වැඩි කිරීමේදී එම අවක්ෂේප දිය වේ.
උෂ්ණත්වය වැඩි කිරීමේදී එම අවක්ෂේප දිය වෙනවා. හරි. එතකොට උෂ්ණත්වය වැඩි කරද්දී අවක්ෂේප දිය වෙන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට මේ ද්‍රාවතා ගුණිතයත් වැඩි වෙනවා. ද්‍රාවතා ගුණිතය වැඩි වෙනකොට ද්‍රාවතාව වැඩි වෙනවා. ඒ කියන්නේ අවක්ෂේප දිය වෙනවා. ඒකයි වෙන්නේ. ඒ සිසිල් කරද්දී යෝගය අනිත් පැත්ත. සිසිල් කරද්දී ද්‍රාවතා ගුණිතය අඩු වෙනවා. නැවත අවක්ෂේප වෙනවා. අපි ඒකත් ලියමු නේද? ආපසු සිසිල් කරන විට ද්‍රාවතා ගුණිතය KSP අඩුවන බැවින් යලි අවක්ෂේප වීමද සිදුවේ. උෂ්ණත්වය අඩු කරනකොට ද්‍රාවතා ගුණිතය අඩු වෙනවා. යලි අවක්ෂේප වීමද සිදුවේ. ඔන්න අපි අනුමාන කිරීමේ පරීක්ෂණ පිළිබඳව කතා කරා ක්ලෝරයිඩ් සහ බ්‍රෝමයිඩ් සිල්වා අයන පරීක්ෂාව සහ ලෙඩ් අයන පරීක්ෂාව. ඊගාවට බ්‍රෝමයිඩ් හා අයඩයිඩ් සඳහා තහවුරු කිරීමේ පරීක්ෂණ එහෙම නැත්නම් ක්ලෝරින් දියර පරීක්ෂා. බ්‍රෝමයිඩ් හා අයඩයිඩ් සඳහා තහවුරු කිරීමේ පරීක්ෂණය නැත්නම් ක්ලෝරින් දියර පරීක්ෂණය ලියගන්න. ක්ලෝරින් දියර පරීක්ෂාව ලියන්නකෝ මාතෘකාව. right. මොකක්ද ක්ලෝරින් දියර පරීක්ෂණය කියන්නේ මෙහෙමයි. අපි පරීක්ෂණය කරන විදිහ ලියාගමු. ලියන්න. අදාළ ද්‍රාවණයෙන් ස්වල්පයක්ගෙන වෙනත් ඇනායන වලින් නැති බලපෑම ඉවත් කිරීම සඳහා වෙනත් ඇනායන වලින් සිදු කෙරෙන බලපෑම ඉවත් කිරීම සඳහා තනුක නයිට්‍රික් අම්ලය එකතු කර රත් කරනු ලබයි. තනුක නයිට්‍රික් අම්ලය එකතු කළා රත් කරනවා අර විදිහට වෙනත් ඇනායන වලින් එන බලපෑම නැති වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ පුතේ මේකට දානවා CCl4 හරි ක්ලෝරෝෆෝම් හරි බිඳුවක් දෙකක් දාන්න. බිඳු කිහිපයක් බිඳු දෙක තුනක් දාන්න. එතකොට මේ CCl4 නැත්නම් ක්ලෝරෝෆෝම් වල ඝනත්වය පුතේ ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා හරිද? මේ CCl4 සහ ක්ලෝරෝෆෝම් මේ දෙන්නෙන් කවුරු හරි කමන්නේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා එයා අර ජලීය ස්තරය තුල ඒ රූප සටහනේ තියෙනවා ජලීය ස්තරය තුල පල්ලෙහාට ගිලෙනවා. කාබනික ගෝලිකාව ඒක කාබනික ගෝලිකාවක් වගේ වෙනම පල්ලෙහාට යනවා. එයාලා ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. right? දැන් ඉන්පසු පරීක්ෂණ නලයේ ඇති ද්‍රාවණයට
CCl4 carbon tetrachloride ඕන නමක් ලියාගන්න CCl4 carbon tetrachloride හෝ carbon tetrachloride हो carbon tetrachloride हो CHCl3 chloroform CHCl3 chloroform बिंदु किहिपයක් එකතු කරනු ලබයි එවිට CCl4 හෝ CHCl3 CCl4 හා CCl4 හෝ CHCl3 ජලයේ අමිශ්‍ර නිසාත් ජලයට වඩා ඝනත්වය වැඩි නිසාත් කාබනික ගෝලිකාවක් ලෙස පතුලෙහි තැන්පත් වේ. ඒ කාබනික ගෝලිකාවක් විදිහට පතුලේ තැන්පත් වෙනවා. අඳ ගන්නකො ඒ රූප සටහන. අඳ ගන්න ඒ රූප සටහන. ඉන්පසු ද්‍රාවණයට ක්ලෝරීන් දියර ස්වල්පයක් දමා අපි ඒකට කියනවා ක්ලෝරීන් දියර. ඒ කියන්නේ Cl2 ජලයේ දිය කරගත්තට පස්සේ ඒකට අපි කියන්නේ ක්ලෝරීන් දියරය කියලා. හොඳ. Cl2 ජලයේ දිය කරගත්තට පස්සේ අපි ඒකට කියන්නේ ක්ලෝරීන් දියරය කියලා. right? ක්ලෝරීන් දියර ස්වල්පයක් දමා සොලවනු ලබයි. ක්ලෝරීන් දියර ස්වල්පයක් දාලා සොලවනවා. එවිට ඔන්න මෙන්න මෙහිමයි වෙන්නේ. මේකට ක්ලෝරීන් දියර ස්වල්පයක් දාලා සොලවනකොට පුතේ එතකොට වෙන දේ තමයි ද්‍රාවණය තුල බ්‍රෝමයිඩ් අයන තිබුණොත් හොඳට බලා ගන්න. ද්‍රාවණය තුල බ්‍රෝමයිඩ් අයන තිබුණොත් මේ Cl2 වලින් බ්‍රෝමයිඩ් අයන Br2 බවට පත් වෙනවා. Br ඍණ Cl2 Cl ඍණ වෙලා ඔක්සිහරණය වෙලා Br ඍණ Br2 ට ඔක්සිකරණය වෙනවා. ABR2 මොකද වෙන්නේ මෙන්න මේ කාබනික ගෝලිකාවේ දිය වෙලා තැඹිලි පාට නැත්තම් දුඹුරු පාට ගෝලිකාවක් බවට පත් වෙනවා. තැඹිලි පාට නැත්තම් දුඹුරු පාට ගෝලිකාවක් බවට පත් වෙනවා. දැන් එවිට ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් පැවතියොත්
පහත ආකාරයට BR2 විස්ථාපනය වී BR2 විස්ථාපනය වී එය කාබනික ගෝලිකාවේ දිය වී එම කාබනික ගෝලිකාව තැඹිලි ඇලයිරක් දුඹුරු පැහැති වේ. ඔන්න ඉස්සල්ලාම වෙනදී. තේරුණාද කියන එක පුතේ? ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන තිබුණොත් ඒ Cl2 වලින් හොඳට අහගන්න. ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන තිබ්බොත් Cl2 වලින් මේ බ්‍රෝමයිඩ් අයන Br2 බවට පත් කරනවා. ඒ Br2 කාබනික ගෝලිකාවේ දිය වෙනවා. ඒක තැඹිලි පාට නැත්තම් දුඹුරු පාටකට එනවා. තැඹිලි පාටකට නැත්තම් දුඹුරු පාටකට එනවා. එහෙමයි වෙන්නේ. පැහැදිලිද කියන එක? ඒ බ්‍රෝමයිඩ් තිබ්බොත් ඊට පස්සේ එහෙම නැත්නම් අයඩයිඩ් තිබ්බොත් මොකක්ද දන්නවද වෙන්නේ? දැන් වෙනම ලියන්න ඊට පස්සේ. ද්‍රාවණයේ අයඩයිඩ් පැවතියොත් පහත ආකාරයට ප්‍රතික්‍රියා වී I2 විස්ථාපනය වීමෙන් එම I2 කාබනික ගෝලිකාවේ දිය වේ. කාබනික ගෝලිකාවේ දිය වී කාබනික ගෝලිකාව දම් ඇලයිරක් රෝස පැහැති වේ.
අපි ප්‍රතික්‍රියා දෙක ලියාගමුද? ප්‍රතික්‍රියා දෙක ලියාගත්තද ඔයාලා? මේ ප්‍රතික්‍රියා දෙකම ලියාගන්න. මේ ප්‍රතික්‍රියා දෙකම ලියාගන්න. බ්‍රෝමයිඩ් තිබ්බොත් Br2 පිට වෙනවා. අයඩයිඩ් තිබ්බොත් I2 පිට වෙනවා. right. ඔය අහන ප්‍රශ්න everyone කියන ඔප්ෂන් එකෙන් අහන්නකො. මම උත්තර දෙනවා ඒක. දැන් ප්‍රශ්න කීපයක් දාලා තියෙනවා. හරිද? එතකොට මම උත්තර දෙන්නම් ඔය දාන ප්‍රශ්න everyone option එකෙන් දාන්න. හරි? හරි. ඔන්න ද්‍රාවණේ බ්‍රෝමයිඩ් තිබුණොත් ද්‍රාවණේ අයඩයිඩ්. අපි මේ ප්‍රැක්ටිකල් කරමු. හරි? මම බලාපොරොත්තු වෙනවා අතරම ඔයාලට ඔන්ලයින් ප්‍රැක්ටිකල් සෙෂන් පටන් ගන්න ඉක්මනින්ම ලබන මාසේ පුළුවන් වෙයි අපිට ඔන්ලයින් ප්‍රැක්ටිකල් සෙෂන් පටන් ගන්න. එහෙම වුණොත් මේ ප්‍රැක්ටිකල් ටික කරමු අපි. right? හරි. ක්ලෝරින් හරි නේද? Cl2 තිබ්බොත් sorry Br වෙන තිබ්බොත් Cl2 වලින් Br වෙන Br2 කරලා දියවිලා තැඹිලි පාට නැත්තම් දුබුරු පාට ගෝලිකාවක්. අයරින තිබ්බොත් Cl2 දියර ක්ලෝරින් Cl2 අයරින I2 කරලා ඒක දියවිලා දම් පාට නැත්තම් රෝස පාට ගෝලිකාවක් ලැබෙනවා. ඒකයි වෙන්නේ. ඕකට අපි කියනවා ක්ලෝරින් දියර පරීක්ෂණය. මේක කරන්නේ ක්ලෝරින් දියර පරීක්ෂණයෙන් අපිට හඳුන ගන්න පුළුවන් බ්‍රෝමයිඩ් හෝ අයඩයිඩ්. හරි. බ්‍රෝමයිඩ් හෝ අයඩයිඩ්. අහලා තියෙනවා එකක් බ්‍රෝමයිඩයි අයඩයිඩයි දෙකම තිබුණොත්. ඔව් බ්‍රෝමයිඩ් අයඩයිඩ් දෙකම තිබුණොත් මෙහෙමයි. ඒක මේ පරීක්ෂණයේදී ඒක පහසු වෙන්නේ නැහැ. හැබැයි බ්‍රෝමයිඩයි අයඩයිඩයි දෙකම තිබ්බොත් ඉස්සල්ලාම අයිරින විස්ථාපනය වෙලා ඊට පස්සේ Br2 විස්ථාපනය වෙනවා. ඒ කියන්නේ ඉස්සල්ලාම අයිරින වලින් ඒ අදාළ වර්ණය ලැබිලා ඊට පස්සේ Br වලින් ඒ අදාළ වර්ණය ලැබෙනවා. අනේ එහෙමයි වෙන්නේ. දෙකම තිබ්බොත් එහෙමයි. නමුත් ඔයාලට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. right? ඊට පස්සේ ස්පටිකයයි අවක්ෂේපයේ වෙනස. අවක්ෂේපය කියන එක පුතේ ස්පටික කියන්නේ අවක්ෂේපයක් තමයි. හරිද? ඒ කියන්නේ ස්පටිකයේ අවක්ෂේපය කියන එක වෙනසකමම ස්පටික කියන්නේ අවක්ෂේපයක්ම තමයි. අර ස්පටිකයේදී තියෙනවා අර දිලිසෙන සුළු ස්වභාවයක් ස්පටිකයට ලැබෙනවා අර නිශ්චිත ව්‍යුහයක් එක්ක. හරිද? නිශ්චිත ව්‍යුහයක් එක්ක දිලිසෙන ස්වභාවයක් ස්පටිකයට ලැබෙනවා. ඒක තමයි ස්පටිකයේ තියෙන විශේෂත්වය. හරිද? ස්පටිකයේ තියෙන විශේෂත්වය ඒක තමයි. හරි ස්පටිකයේ සහ අවක්ෂේපයේ වෙනස කියන එක ගත්තොත් ස්පටිකයක් කියන්නේ අවක්ෂේපයක්ම තමයි. ඒ දෙක දෙකකුත් නෙමෙයි ඒකත් මතක තියාගන්න. ස්පටික කියන්නේ අවක්ෂේපයක්ම තමයි. අර සාමාන්‍ය අවක්ෂේපයට වඩා ස්පටිකයක් වුවහම ඒක අපි කියන්නේ ක්‍රිස්ටල් එකක්. ඉන්නේ ක්‍රිස්ටල් ස්වභාවයක් වෙනවා. දිලිසෙන සුළු හරි ලස්සන ව්‍යුහයක් ලස්සන අවක්ෂේපයක් අපිට දැක ගන්න පුළුවන්. ඒක තමයි ස්පටිකයක් කියලා කියන්නේ. right? හරි. ඔන්න අපි බ්‍රෝමයිඩ් අයඩයිඩ් වලට හඳුනා ගැනීම කරා අපි ඔකට කියනවා ක්ලෝරින් දියර පරීක්ෂණය කියලා. right? ඊගාට ලියමු. ක්ලෝරයිඩ් සඳහා තහවුරු කිරීමේ පරීක්ෂණය ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් පරීක්ෂාව. ලියන්න කණුමාකක. Cl ඍණ සඳහා තහවුරු කිරීමේ පරීක්ෂණය ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් පරීක්ෂණය.
දැන් මේ පරීක්ෂණය පුතේ අපිට විෂය නිර්දේශය තුල එහෙම කතා කරන්න තැනක් නැති වුණාට මේක දැනගෙන ඉන්න ඕනේ. මොකද හේතුව මේකෙන් අපිට පුළුවන් විභාගෙදී ලකුණු දෙනවා. මේකෙදී අපිට විභාගෙදී ලකුණු දෙනවා. හරිද? මේකෙදී අපිට විභාගෙදී ලකුණු දෙනවා. මේක ලියුවොත්. ඒ නිසා මේක දැනගෙන සිටීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. රයිට්? අපි ලියමු. ද්‍රාවණයක ක්ලෝරයිඩ් අයන පවතින විට ද්‍රාවණයක ක්ලෝරයිඩ් අයන පවතින විට නිශ්චිතවම එය හඳුනා ගැනීම සඳහා වඩාත්ම සුදුසු පරීක්ෂණය මෙය වේ. මේ ද්‍රාවණයක ඉන්න ක්ලෝරයිඩ් අයන හඳුනා ගන්න තියෙන හොඳම පරීක්ෂණය තමයි මේක. හොඳම පරීක්ෂණය මේක. මොකද්ද මෙතනදී කරන්නේ? මේ සඳහා පහත පියවර අනුගමනය කරන අතර එම නිරීක්ෂණ අනුපිළිවෙලින් ලබා දෙනුයේ ක්ලෝරයිඩ් අයන වලින් පමණි. එතකොට මේක ඇවිල්ලා ක්ලෝරයිඩ් අයන සඳහාම සුවිශේෂීම පරීක්ෂණය. එතකොට මෙන්න මේ නිරීක්ෂණ ටික අනුපිළිවෙලට දෙන්නේ ද්‍රාවණයේ ක්ලෝරයිඩ් තිබ්බොත් විතරයි. නැත්නම් මේ නිරීක්ෂණ ටික ඒ විදිහට අපිට ලැබෙන්නේ නැහැ. ඒකයි මතක තියාගන්න ඕන කාරණා. මොකද්ද? මෙන්න මේකයි අපි කරන ටික. අපි ලියමු. පරීක්ෂා කළ යුතු නියදියේ ස්වල්පයක්ගෙන නැත්නම් ජලීය ද්‍රාවණයේ ස්වල්පයක්ගෙන එයට සාන්ද්‍ර සල්ෆියුරික් සහ පොටෑසියම් ඩයික්‍රෝමේට් එකතු කර රත් කරනු ලබයි. එකතු කර රත් කරනු ලබයි. ඉස්සල්ලාම කරන්නේ සාන්ද්‍ර සල්ෆියුරිකුයි පොටෑසියම් ඩයික්‍රෝමේටුයි එකතු කරලා රත් කරනවා ඉස්සල්ලාම මේ පරීක්ෂණ නළය. හරි එකතු කරලා රත් කරනවා. ඉන්පසු එවිට
ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන පවතී නම් ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන තිබුණොත් එතකොට ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන තිබුණොත් ක්ලෝරයිඩ් අයන පවතී නම් රතු පැහැති රතු පාටයි CrO2Cl2 වාෂ්පය පිටවේ. ඕකට තමයි අපි කියන්නේ ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් CrO2Cl2 වරහන් ඇතුලේ ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් CrO2Cl2 වරහන් ඇතුලේ ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් රතු පාටයි වාෂ්පය පිටවේ. මෙන්න මේ වගේ රතු පාටක් තියෙනවා. හරි මේ වගේ රතු පාටක් තියෙනවා. මොකද කරන්නේ අපි ජලීය ද්‍රාවණය අරගෙන ඒකට දානවා සාන්ඩ් සල්ෆියුරිකුයි පොටෑසියම් ඩයික්‍රෝමේට්. සාන්ඩ් සල්ෆියුරිකුයි පොටෑසියම් ඩයික්‍රෝමේට්යි දැම්මහම රතු පාට වාෂ්පයක් පිට වෙනවා ක්ලෝරයිඩ් අයන තියෙනවා නම් විතරයි වෙන්නේ. ඒ තමයි CrO2Cl2. හරි නේද? එයා තමයි CrO2Cl2 තමයි ඒ වාෂ්පය. ලියන්න. ඉන්පසු එම වාෂ්පය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට අවශෝෂණය කළ විට කහ පැහැති සෝඩියම් ක්‍රෝමේට් කහ පැහැති සෝඩියම් ක්‍රෝමේට් ජලීය ද්‍රාවණයක් ලැබෙන අතර ජලීය ද්‍රාවණයක් ලැබෙන අතර එයට lead nitrate හෝ lead acetate කොහොම හරි කමන්නේ lead අයන ඕනේ ඒකට lead අයන ඕනේ lead nitrate හෝ lead acetate එකතු කළ විට lead chromate වල PbCrO4 lead chromate වල කහ පැහැති අවක්ෂේපයද ලැබේ. හරිනේ තේරුණා නේද කියන එක? ඒ කියන්නේ ඔන්න ඔය නිරීක්ෂණ ටික ඔක්කොම පිළිවෙලට ලැබෙන්නේ ද්‍රාවණයේ ක්ලෝරයිඩ් තිබ්බොත් තමයි. ඉස්සල්ලාම රතු පාට වාෂ්පයක් පිට වෙනවා. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට යවුවාම කහ පාට ද්‍රාවණයක් එනවා. ඒකට lead nitrate හෝ lead acetate දැම්මම කහ පාට අවක්ෂේපයක් එනවා PbCrO4 lead chromate වල කහ පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඕකයි වෙන්නේ. පැහැදිලිද කියන එක ළමයි? තේරුණාද? පැහැදිලිද? හරිද? තේරුණාද පැහැදිලිද? හරිද ළමයි? පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය නිරීක්ෂණ අනුපිළිවෙල එන්නේ ද්‍රාවණයේ ක්ලෝරයිඩ් තිබ්බොත් විතරයි. අපි මෙන්න මේ ප්‍රතික්‍රියා ටිකත් ලියාගමු. ඕකටත් මේ ප්‍රතික්‍රියා ටිකත් ලියාගමු. ඒ කියන්නේ මෙතනදී වෙන ප්‍රතික්‍රියා ටික. ඕකටත් කියලා ඔන්න ඔය ටිකක් ලියාගන්න. ලියාගන්න පුතේ මේ ප්‍රතික්‍රියා ටික කෝකටත් කියලා. මේ තමයි මෙතනදී සිදුවන ප්‍රතික්‍රියාවන් ටික.
right හරි ඔයාම අපි ක්ලෝරින් දියර පරීක්ෂ sorry ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් පරීක්ෂණයට අදාළ ප්‍රතික්‍රියා ටික තමයි ඔය කතා කරේ හරි නේද මේ වෙදී සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕනේ මතක තියාගන්න ඕන දේවල් පැහැදිලිද මේක මොනවා හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධව මේක මේ කියන්නේ මේ නිරීක්ෂණ ටික මේ විදිහටම වෙන්නේ ක්ලෝරයිඩ් අයන තිබ්බොත් ඔය රතු පාට වාෂ්පයේ පිටවන තැන ඉඳන් ඒක වෙන්නේ ක්ලෝරයිඩ් අයන තිබ්බොත් නැත්තම් ඒක වෙන්නේ නැහැ එච්චරයි හරි මේක හඳුනා ගන්න ලේසි ඔය හැලජන පරීක්ෂණවලදී තවත් ඊටාම වැදගත් එක්කෙනෙක් තමයි අපි ඒක ලියමු අනේ ඊට අමතරව මේ ක්‍රෝමේට වල වර්ණය දැන් මෙතනදී මේ ක්‍රෝමේට නිසා තමයි හරි නේද ඒකත් මතක තියාගන්න ඕනේ මෙතනදී මේ ක්‍රෝමේට නිසා තමයි මෙතනදී මෙන්න මේ කහ පාට ද්‍රාවණයක් කහ පාට අවක්ෂේපයක් වෙන්නේ මොකද ක්‍රෝමේට කහ පාට නිසා මේක මම ඔයාලට කියලා තියෙන එකක් දැන් මේ ඊගාට කියන්න යන්නේ මොකද්ද මෙන්න මේ ක්‍රෝමේට වල විශේෂ ක්‍රෝමේට දෙන්නෙක් ඉන්නවා රතු පාට කවුද රතු පාට ක්‍රෝමේට දෙන්නේ කියන්න බලන්න මතකයි කවුද රතු පාට ක්‍රෝමේට දෙන්නෙක් ඉන්නවා කවුද රතු පාට ක්‍රෝමේට දෙන්නේ මතකද ඔයාලට සාමාන්‍ය ක්‍රෝමේට කහ පාට වුණාට කහ පාට නොවන රතු පාට ක්‍රෝමේට දෙන්නෙක් ඉන්නවා මම ඕක ඉනෝගනික් වලදිත් කියලා තියෙනවා yes right එක්කෙනෙක් හරි සඳු සිල්ල ක්‍රෝමේට අනිත් එක්කෙනා කවුද අනිත් එක්කෙනා මර්කියුරස් ක්‍රෝමේට මෙන්න මේක මතක තියාගන්න නිකන් අමතර දෙයක් නිකන් මේක විශේෂ කාරණාවක් නෙමෙයි අමතර දෙයක් ඕනනම් සටහනක් දාලා ලියාගෙන පැත්තකින් ලියන්න සාමාන්‍යයෙන් ක්‍රෝමේට ලවණ කහ පැහැති උවද AG ධන සහ HG ධන අයනවල ක්‍රෝමේට අවක්ෂේප රතු පැහැති වේ සාමාන්‍ය ක්‍රෝමේට කහ පාටයි හැබැයි මෙන්න මේ දෙන්නගේ AG ධන සහ HG ධන වල ක්‍රෝමේට විතරක් මොන පාටද පුතේ මේ වගේ රතු පාටක් වෙනවා මතක තියාගන්න අමතක කාරණයක් අවශ්‍ය නම් මේ ප්‍රතික්‍රියා දෙකක් ලියාගන්න මේ දෙන්න රතු පාට හරි ඕනනම් මෙයාලා ගාවින් ලියාගන්න රතු පාට අවක්ෂේප ඒවා අමතර දේවල් හරි දැන් මේ හේලයිට පරීක්ෂණ වලින් තවත් වැදගත්ම එකෙක් මම ඊගාවට කියන්න යන්න ලියන්න හේලයිට අයන වලින් හේලයිට ලවණ වලින් ඝන හේලයිඩ ඝන අවස්ථාවේ දැන් මෙච්චර වෙලා කතා කරේ ජලීය ද්‍රාවණයේ තිබුණේ ඝන හේලයිඩ ඝන අවස්ථාවේදී ඝන හේලයිඩ සාන්ඩ සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව පහත පරිදි වේ ඝන
හේලයිඩ සාන්ඩ සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව පහත පරිදි වේ. ඝන හේලයිඩ සාන්ඩ සල්ෆියුරික් එක ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම වෙන්නේ. මොකද්ද? මේ සාන්ඩ සල්ෆියුරික් වලින් ක්ලෝරයිඩ් අයන නම් ඔක්සිකරණය වෙන්නේ නැත. ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණය වෙන්නේ නැහැ. HCl හැදෙන එක විතරයි වෙන්නේ. අපි ලියමු ඉස්සලාම් පළවෙනි එක. ක්ලෝරයිඩ් අයන සාන්ද්‍ර සල්ෆියුරික් මගින් ඔක්සිකරණය නොවන අතර පහත ප්‍රතික්‍රියාව සිදුවේ. ක්ලෝරයිඩ් අයන සාන්ඩ සල්ෆියුරික් වලින් ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඕම ඔය ප්‍රතික්‍රියාව වෙනවා. එච්චරයි. ඔය ප්‍රතික්‍රියාව වෙනවා. ලියාගන්න ප්‍රතික්‍රියාව. හැබැයි මතක තියාගන්න ඕන විශේෂ කාරණේ තමා බ්‍රෝමයිඩ් අයන. මේ බ්‍රෝමයිඩ් අයන පුතේ සාන්ඩ සල්ෆියුරික් වලින් ඔක්සිකරණය වෙනවා. හරිද? මේ බ්‍රෝමයිඩ් අයන සාන්ඩ සල්ෆියුරික් වලින් ඔක්සිකරණය වෙනවා. එතකොට බ්‍රෝමයිඩ් අයන ඔක්සිකරණය වෙලා බ්‍රෝමයිඩ් අයන ඔක්සිකරණය වෙලා Br2 හැදෙනවා. බ්‍රෝමයිඩ් අයන ඔක්සිකරණය වෙලා Br2 හැදෙනවා. ඊට අමතරව සල්ෆියුරික් ඔක්සිකරණය වෙලා SO2 හැදෙනවා. කොහොම වුණත් මේ Br2 මතක තියාගන්න. Br2 කියන්නේ දුඹුරු පාට වායුව. මේ Br2 කියන්නේ පුතේ මතක තියාගන්න දුඹුරු පාට වායුවක්. මෙයා දුඹුරු පාට වායුවක්. ඒ නිසා හඳුනා ගන්න පුළුවන් දුඹුරු පාට වාෂ්පයක් පිට වෙනවා. හැබැයි ඝන බ්‍රෝමයිඩ් එක ඝන පොටෑසියම් බ්‍රෝමයිඩ් ඝන සෝඩියම් බ්‍රෝමයිඩ් ඒ වගේ ඝන අවස්ථාවේ තියෙනවා. ජලීයතාවනේ තිබ්බට මේක වෙන්නේ. ඝන බ්‍රෝමයිඩ් ලවණයකට සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කිරීමේදී සාන්ඩ් සල්ෆියුරික් එකතු කිරීමේදී බ්‍රෝමයිඩ් අයන ඔක්සිකරණයෙන් බ්‍රෝමයිඩ් අයන ඔක්සිකරණයෙන් දුඹුරු පැහැති Br2 වායුව සෑදී පිටවන අතර සල්ෆියුරික් ඔක්සිහරණයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සෑදී. ලියාගන්න පුතේ ප්‍රතික්‍රියාව.
ඝන බ්‍රෝමයිඩයකට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් ওই විදිහට Br2 පිට වෙනවා දුඹුරු පාට වායුවක්. හැබැයි ඊට අමතරව සල්ෆියුරික් වලින් SO2 හැදෙනවා. ඔක මතක තියාගන්න. ඔක මතක තියාගන්න කියන්නේ හේතුව තමයි ඊගාව එකේ තමයි විශේෂත්වය තියෙන්නේ. ඒතර ඝන අයඩයිඩයකදී මොකද වෙන්නේ? ඝන අයඩයිඩයකට පුතේ සාන්ද්‍ර සල්ෆියුරික් දානකොට අර විදිහටම ඔක්සිකරණය වෙනවා. අර විදිහටම ඔක්සිකරණය වෙනවා. අයරින ඔක්සිකරණය වෙලා I2 හැදෙනවා. මේ I2 මතක තියාගන්න දම් පාට වායුව. මෙයා දම් පාට වායුව. හැබැයි දැන් මෙතනදී තියෙන ඊගා විශේෂත්වය තමයි දැන් මෙතනදී සල්ෆියුරික් ඔක්සිහරණය වෙලා SO2 හැදුනට මෙතනදී සල්ෆියුරික් ඔක්සිහරණය වෙන්නේ H2S බවට SO2 වලට නෙවෙයි. ඒ දෙක දෙවිදිහකටයි සල්ෆියුරික් ඔක්සිහරණය වෙන්නේ මතක තියාගන්න. ඝන අයඩයිඩයකට සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කිරීමේදී අයඩයිඩ ඔක්සිකරණයෙන් I2 සෑදී දම් පැහැති වාෂ්පයක් ලෙස පිටවේ. දම් පැහැති වාෂ්පයක් ලෙස පිටවේ. නමුත් මෙහිදී සල්ෆියුරික් ඔක්සිහරණය වනුයේ H2S බවට වේ. SO2 නෙමෙයි. H2S බවට වේ. ලියන්න. සල්ෆියුරික් ඔක්සිහරණය වෙන්නේ H2S වලට. ප්‍රතික්‍රියාව ලියන්න. හරිද ළමයි? ඔය අපි කතා කරේ හැලජන වලට අදාළ පරීක්ෂණ ටික සිල්වර් අයන පරීක්ෂණය ඒකෙදි මොකක්ද කියන්න පුළුවන්? ලෙඩ් අයන පරීක්ෂණය මොකක්ද ඒකෙදි කියන්න පුළුවන්? ඊට පස්සේ ක්ලෝරින් දියර පරීක්ෂණය, ඊට පස්සේ ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් පරීක්ෂණය, ඊට පස්සේ විශේෂයෙන්ම කතා කරපු එක මේක ඝන හේලයිඩයක් වුණොත් කොහොමද පරීක්ෂණ? ඝන හේලයිඩයක් වුණොත් කොහොමද පරීක්ෂණ? ඔය ටික තමයි අපි අද කතා කරේ විශ්ලේෂණ රසායනයේ ඇනායන යටතේ. අපි විශ්ලේෂණ ඇනායන කොටස අදට නවත්තමු. ඊගාව දවසේ ඉතුරු ටික කරමු.